මිනිම් සරාවේ භාවිතා කරන ක්‍රමය මතකද? ඕ ලෙවල් වල සයන්ස් වල තිබ්බත් කියලා නම් දන්නේ නැහැ. ඕගොල්ලන් ඉතින් සිලබස් තියෙනවා. ඔය ආකිමිඩිස් මූල ධර්මයේ කියලා එකක් තිබ්බ මතකද? ආකිමිඩිස් මූල ධර්මයෙන් කියන්නේ පුතේ මෙයා යම්කිසි වස්තුවක් ද්‍රවයක ගෙල්ලුවෝ ඒ වස්තුවේ පරිමාවට සමාන සරල පරිමාවක් ස්ථාපනය කරනවා කියලානේ කියන්නේ. එතකොට දැන් මිනුම් සරාවකුයි අපිට මෙයා දීලා තියෙන මෙයා ජලයයි සපය නැත්නම් වීදුරු බෝලයේ මැද්දේනාරි. දැන් පුතේ මෙතනදී අපිට බෝලයේ විස්කම්භය ලෙස ගන්නේ තැන් තුනක විස්කම්භය අරගෙන මෙයාගේ සාමාන්‍ය නැගේ ගන්න. හැබැයි අපිට මෙහෙම ක්‍රමයක් ගන්න පුළුවන්. තැන් තුනේ පුතේ විස්කම්භය එකාකාරම වෙන්න පුළුවන්. බෝලේ එකම ආකාරයකටත් නැහැ. ඒකාකාර ගෝලයකුත් නැහැ. බෝලේ කඩතුළු වෙලා, පළුදු වෙලා, පැලිලා දෝෂ එන්න පුළුවන්. පරිමාණ නිරුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා හොඳ සංවේදී මිනුම් සරාවක් කරගන්න. ඉස්ලාම් කරන්නේ මේ මිනුම් සරාවේ බෝලේ ගිල්ලන්න පුළුවන්. ජල පරිමාව කඩම් කරලා මේක පරිමා පාඨාංකය කියව ගන්න. ඊළඟට මේ බෝලේ ජලයේ ගිල්ලන. ජලයේ ගිල්ලපහම මෙයාගේ බෝලේ පරිමාණයට සමාන ජල පරිමාවක් ඉහළ යනවනේ. මේ පරිමාණ පාඨාංකය V2 කියවා ගන්න. එහෙනම් බෝලේ පරිමාව කියන්නේ මේ පාඨාංක වෙනස නේද? පරිමා පාඨාංක වෙනස. එහෙනම් බෝලේ පරිමා අපි දන්නවා 3/4ක් πr ගණේ. බෝලේක පරිමා. මේ පරිමා වෙනස කියන්නේ V2 නේ V1. එහෙනම් අපි r ගණන් යුක්ත කරොත් 3 වාරයක් V2 නේ V1 බෙදීම 4/5. එහෙනම් r කියන්නේ මේක 3 බලය. 3 වාරයක් V2 නේ V1 4/5 වල 3 1. එහෙනම් අපිට බෝලේ පරිමාව කියව ගන්න පුළුවන් නේද? එහෙනම් අපිට බෝලේ පරිමාව කියවා ගැනීම සඳහා අපෙන් අහන්නේ විස්තර කරන්නනේ. අපිට විස්තර කරනකොට අපි ලියන්නේ සාමාන්‍ය පියවර ක්‍රම උසස් පෙළ. ඔයාලා වාක්‍ය රචනා වගේ ලියන්නේ. ඉස්ලාම් කරන්නේ මිනුම් සරාවේ බෝලයේ ගිල්ලීමේ ප්‍රමාණවත් ජල පරිමාව කඩම් කර එහි පරිමාව පාඨාංකයේ කියවා ගන්න. වෙන පරිදි. 2 බෝලේ සම්පූර්ණයෙන් ජලයේ තුල පවතින පරිදි මිනුම් සරාවේ ගිල්වා එහි පරිමා පාඨාංකයේ කියවා ගන්න. 3 ලියනවා පරිමාණ පාඨාංක දෙක අතර වෙනස ගෝලීය පරිමාණයට සමානයි. ඒක අපිට දැන් ගෝලයේ ගිල්ලන්න තරම් ප්‍රමාණවත් ජලය දානවා කියන එක කියන්නේ. දැන් වතුර භාගයක් දාලා සම්පූර්ණයෙන් ගිල්ලන්න බෑනේ. එහෙනම් ඒක අපි පැහැදිලිව සටහන් කරන්න ඕනේ. right? ලියන්න මෙන්න මෙහෙම. B එකේ පළවෙනි කොටස 1 බෝලයේ ගිල්ලීමේ ප්‍රමාණවත් බෝලය ගිල්ලීමේ ප්‍රමාණවත් ජල පරිමාව ජල පරිමාව මිනුම් සරාවේ අඩංගු කර මිනුම් සරාවේ අඩංගු කර ඒ පරිමාව කියවා ගන්න.
දෙක ගෝලය සම්පූර්ණයෙන් ජලය තුල ගිල්වා ඒ පරිමාපාඨාංකය V2 කියවා ගන්න. උඩේ කියපුතේ V1 කියලා දාන්න. තුන මිනිම්සරාවේ පරිමාපාඨාංක දෙක අතර වෙනස. බෝලයේ පරිමාව ලැබේ. එදගන්න පුතේ මේ රූප සරහම පුතේ හරි නේද? හරි. ඊට පස්සේ යනවා පුතේ මෙයාගේ ඒකේ B එකේ දෙවෙනි කොටස. ඒ සඳහන් ක්‍රමයට වඩා මෙහි එක් වාසියක් සඳහන් කරා. වාසි කීපයක් තියෙනවා. දෙකක් තමයි.
අර ගෝලයේ ඒකාකාර නොවීමේ ඇති වෙන දෝෂ මේකෙන් අයින් මුළු පරිමාවම නෙන්නේ. දැන් විස්කම්භේ ඒකාකාර නැත්තම් මෙතෙන්දි පරිමාව සඳහා මුළු පරිමාව සලකානේ මෙයාගේ අරේ ගන්නෙ. එහෙනම් නිර්වද්‍ය. අනිත් එක තමයි ගෝලයේ අරේ සඳහා වඩා නිර්වද්‍ය මධ්‍ය නගයක් ලැබෙනවා. මෙතෙන් ලැබෙන්නේ සාමාන්‍ය නගයක්. ඇයි අර පාඨාංක 3ක් අරගෙන 3ෙන් බෙදනවානේ. ඒකට අපි කියන්නේ සාමාන්‍ය. මේක එහෙම නෙමෙයි පුතේ. දැන් ගෝලේ අරයන් අනන්ත ගාණක් ගන්නවා. දැන් මෙයා මෙහෙම අරයන් ගොඩාක් සලකා තමයි මෙතන ගන්න. එහෙනම් ගෝලයේ අරේ සඳහා වඩා නිර්වද්‍ය මධ්‍ය නගයක් ගන්න පුළුවන්. හරිද? අනිත් එක තමයි ගෝලයේ සීරු බැලුම් තියෙනවා නම් ඒ වගේ දෝෂ මෙයාගෙන් අයින් කරගන්නත් පුළුවන්. අපි හේතු තුනක් විතර ලියමු. ලියන් B වල දෙක එක ගෝලයේ ඒකාකාර නොවීමේ ගෝලයේ ඒකාකාර නොවීමේ ඇතිවන දෝෂ ඉවත්ව යාම. දෙක ගෝලයේ විස්කම්භය සඳහා නැත්නම් ගෝලයේ අරේ සඳහා වඩා නිර්වද්‍ය ගෝලයේ අරේ සඳහා වඩා නිර්වද්‍ය මධ්‍ය නගයක් ලබාගත හැකි වීම. තුන ගෝලය සීරි පැලී ගෝලය සීරි පැලී සහිත වීමෙන් ඇතිවන දෝෂ ඉවත් කරගත හැකි වේ. ඒක දෙයින් කුසාන අපිට අපෙන් ඒ සඳහන් ක්‍රමයට වඩා මෙහි අවාසියක්. දෙගොල්ලෝ කවදාකවත් රබර් බෝලයක් වතුර දාපුවාම වෙන සංසිද්ධිය දැකලා තියෙනවද? රබර් බෝලේ වතුර දැම්මොත් වතුරේ පාවෙනවනේ. ජිල් බෝලයක් වීදුරු බෝලයක් දැම්මොත් ඇතුළට ගිලෙනවා. එහෙනම් දැන් රබර් කියන්නේ ජලයේ ඝනත්වයට වඩා අඩුනේ. එහෙනම් ජලයේ ඝනත්වයට වඩා අඩු ඝනත්වයක් ඇති බෝලයක අරේ මේ ක්‍රමෙන් හොයන්න පුළුවන්ද? හොයන්න බෑනේ. ජලයේ ඝනත්වයට වඩා අඩු ඝනත්වයක් ඇති. ජලයේ ඝනත්වයට වඩා අඩු ඝනත්වයක් ඇති. ගෝලයේ කරේ මෙම ක්‍රමයෙන්
සෙවිය නොහැකි වීම. සෙවිය නොහැකි වීම. රයිට් ඔන්න පුතේ දැන් වර්නික් කැලිපර් ප්‍රශ්න ප්‍රධාන විභාග ඉන්න පුළුවන් වර්ගයේම මට්ටමේ විභාග මට්ටමේ විභාග දෙකක් මම ඔය ලිව්වේ. ඊළඟට තියෙන පුතේ අද අපි අලුත් කොටස. දැන් අපි වෙන උපකරණයක් ප්‍රධාන වශයෙන් ඉවර කරා. වර්නික් කැලිපරේ කියන එක අද අපිට තියෙන අලුත් මූල ධර්මයක්. ඒක අපි කියන්නේ ස්ක්‍රූප් මූල ධර්මය කියලා. ඒ ස්ක්‍රූප් මූල ධර්මයේ හදලා තියෙන වෙන උපකරණ දෙකක්. ස්ක්‍රූප් මූල ධර්මයේ හදලා තියෙන වෙන උපකරණ දෙකක් තියෙනවා. එකක් අපි කියනවා මයික්‍රෝවේව් ස්ක්‍රූප් වාමානි. අනික අපි කියනවා ගෝල වාහක. එතකොට දැන් ඔය උපකරණ දෙකක් පුතේ හදලා තියෙන්නේ ඔය ස්ක්‍රූප් මූල ධර්මයේ ඇසුරින්. දැන් ස්ක්‍රූප් ඇණයක් ස්ක්‍රූප්වක් ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ. දැන් ඔය ස්ක්‍රූප් නේලකින් අපි කරකුණු ස්ක්‍රූප්වක් හරි නට් ඇන්ඩ් බෝල්ට් තියෙන්නේ. ඔය නට් ඇන්ඩ් බෝල්ට් එකක් අපි ස්ක්‍රූප්වක් ගත්තොත් ඕක හදලා තියෙන පුතේ විශේෂ ක්‍රමයකට. ඒ විශේෂ ක්‍රමය තමයි දැන් ස්ක්‍රූප් ඇණයක් කියන්නේ මෙන්න මේ වගේ එකක් නේ. ඔයගොල්ලෝ දැකලා ඇති මෙන්න මේ වගේ පොට සහිත මෙන්න මේ වගේ ඇන. එතකොට මෙන්න මේකට තමයි අපි කියන්නේ ස්ක්‍රූප් කියලා අපි කියන්නේ. ස්ක්‍රූප් ඇණයක්. දැන් ස්ක්‍රූප් ඇණයක ඔයගොල්ලෝ දැකලා තියෙනවා පොටවල් තියෙන. එතකොට මේ ස්ක්‍රූප්යේ මේ පොටවල් දෙකක් අතර දුර ප්‍රමාණයට අපි කියන්නේ මෙයාගේ අන්තරාලය කියලා අපි කියනවා. ඒකෙන් මේ ස්ක්‍රූප් ඇණයක මේ පොටවල් දෙකක් අතර දුර ප්‍රමාණය අපි කියන අන්තරාලය කියලා අපි කියන්නේ. ස්ක්‍රූප්වක් මුරිච්චියක් තුල කැරකෙන්නේ එක වටයක් කැරකෙනකොට. ඒ කියන්නේ මේකේ මේ හිස කියන්නේ මේ හිස එක වටයක් කැරකෙනකොට මෙයා ඉදිරියට හෝ ආපස්සට යන්නේ මේ ස්ක්‍රූප්යේ පොටවල් දෙක අතර දුර සමාන ප්‍රමාණය. එතකොට දැන් අපිට පුළුවන් දැන් එක රවුමක් කරකුවොත් පොටවල් දෙකක් අතර දුර සමාන ප්‍රමාණයක් යන්නේ. දැන් මේ ස්ක්‍රූප්යේ හිස දන්නා කොටස් සංඛ්‍යාවකට බෙදෙනවා. දැන් මේ ස්ක්‍රූප්යේ හිස දන්නා කොටස් සංඛ්‍යාවකට බෙදුවොත් දැන් හිතන්නකො මෙයා කොටස් 50කට බෙදුවා කියලා. මේ වගේ කොටස් 50කට බෙදුවොත් මේ අන්තරාලයට වඩා කුඩා දුර ප්‍රමාණයක් චලනය වුණත් මෙයා මැනගන්න පුළුවන් විදිහේ උපකරණයක් හදන්න පුළුවන්. මේක තමයි ස්ක්‍රූප් මූල ධර්මය කියන්නේ. මහා ලොකු දෙයක්වත් නෙමෙයි. දැන් මම තා පොඩ්ඩක් ස්ක්‍රූප් එකක් හොයාගන්න. අර නට් එක තුලේ පුතේ මේක තියලා මෙහෙම කරකවනකොට එක වටයක් යනකොට ඉස්සරහට යන්නේ මේ පොටවල් දෙක අතර දුර සමාන ප්‍රමාණයක්. දැන් ස්ක්‍රූප් එකේ හිස දන්නා කොටස් සංඛ්‍යාවකට බෙදුවොත් මෙයා මොකද වෙන්නේ? මෙයා පොටවල් දෙක අතර දුරට අපි කියන අන්තරාලය කියලා අපි කියනවා. අන්තරාලයට සමාන අන්තරාලයට වඩා කුඩා දුර ප්‍රමාණයක් වෙන ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ P කියන්නේ මෙයා අන්තරාලය. P කියන්නේ අන්තරාලය. දැන් මේ අන්තරාලයට වඩා කුඩා ප්‍රමාණයක් මේකෙන් මැන ගන්න පුළුවන්. දැන් මේකේ කුඩා මිනිම කියන එක හදලා තියෙන්නේ
මේ අන්තරාලය බෙදනවා වෘත්තාකාර පරිමාණයේ කොටස් කරන වෘත්තාකාර පරිමාණයේ කොටස් කරන. එතකොට මෙන්න මේක තමයි අපි කියන්නේ මේ ස්කෘප් මූල ධර්මය කියලා අපි කියන්නේ. ඒ කියන්නේ මෙයා ස්කෘප් වණයක් මේ මුරුචියක් තුල එක වටයක් කරකවනකොට ඉදිරියට හෝ පසුපසට චලනය වන්නේ පොටවල් දෙක අතර දුරට සමාන ප්‍රමාණයක්. මේ පොටවල් දෙක අතර දුරට අපි කියන්නේ අන්තරාලය කියලා අපි කියන්නේ. එතකොට දැන් ස්කෘප්යේ හිස දන්නා කොටස් සංඛ්‍යාවකට බෙදාගත්තොත් මේ අන්තරාලයට වඩා කුඩා දුරු ප්‍රමාණයක් චලනය වුවත් ඒ මැන ගන්න පුළුවන්. මේ මූල ධර්මය අපි කියන්නේ කවුරුද? මෙයා ස්කෘප් මූල ධර්මය කියලා අපි කියන්නේ. පැහැදිලිද? දැන් මේක මෙයා දැන් වර්ණීය මූල ධර්මය හැදුව පුතේ මෙයා ප්‍රධාන පරිමාණයේ කොටස් යම් සංඛ්‍යාවක් ඊට වඩා වැඩි කොටස් සංඛ්‍යාවකට බෙදුවා. මෙයා හැම නෙමෙයි. මෙයා කරන්නේ ස්කෘප්පුවක හිස සමාන කොටස් සංඛ්‍යාවකට බෙදා ගන්න. එතකොට ස්කෘප්පුව මුරිච්චියක් තුල එක වටයක් කැරකුවොත් ඉස්සරහට හෝ පස්සට යන්නේ පොටවල් දෙක අතර දුර සමාන ප්‍රමාණය. ඒ පොටවල් දෙක අතර දුර සමාන ප්‍රමාණය අපි කියන්නේ අන්තරාලය කියලා කියන්නේ. දැන් ස්කෘප්පුවේ හිස කොටස් සංඛ්‍යාවකට බෙදුවොත් අන්තරාලයට වඩා කුඩා දුර ප්‍රමාණයක් ඉදිරියට ගියත් මෙයා වෙන ගන්න පුළුවන්. මෙන්න මේ මූල ධර්මය අපි කියන්නේ කවුරු කියලා මෙයා ස්කෘප්පු මූල ධර්මය කියලා අපි කියනවා. පැහැදිලිද? right අත් නෝට් එක ලියාගෙන යන්න ඉස්සරහට. ලියන්න මෙන්න මෙහෙම ස්කෘප්පු මූල ධර්මය. ස්කෘප්පු මූල ධර්මය. ස්කෘප්පු මූල ධර්මය. ඒ අර්ථය ලියන්න. කුඩා දොරවල් මැනීම සඳහා භාවිතා කළ හැකි සරල උපක්‍රමයක් කුඩා දොරවල් මැනීම සඳහා භාවිතා කළ හැකි සරල උපක්‍රමයක් ස්කෘප්පුවක් ඇසුරේ නිපදවා ඇත. ඕනෑම ස්කෘප්පුවක් මුරිච්චියක් තුල එක් වටයක් භ්‍රමණය කළ විට ඒ චලනය වන්නේ ස්කෘප්පුවේ පොටවල් අතර දුරට සමාන දුර ප්‍රමාණයකින් මෙය ස්කෘප්පුවේ අන්තරාලය නම් වේ.
මෙය ස්ක්‍රිප්ටුවේ අන්තරාලේ නම් වේ. දැන් පුතේ උඩ රූප සරහන විතරක් ඇඳගන්න. යට සමීකරණ ලියන්න එපා. උඩ රූප සරහන පමණක් ඇඳගන්න. අර ස්ක්‍රිප්ටුවක්. කවුද පුතේ සාදුවේ ඇඳගන්න උඩ රූප සරහන විතරක්. උඩ රූප සරහන විතරයි යට සමීකරණ ලියන්න එපා. අර ස්ක්‍රිප්ටුවයි බෙදපු එකයි විතරක් ඇඳගන්න. අnder ඉර කට්ටිය අත උස්සන්න. අර කොටු කරපු සමීකරණ ලියන්න එපා පුතේ. දැන් ගිය සති දෙකේ මම ඔය මේ වීඩියෝ ටිකත් මම දැන් ඔක්කොම YouTube එකට අප්ලෝඩ් කරා. තාත් වීඩියෝ බලන ළමයි නම් හුඟක් අඩුයි වගේ එක්කෙනෙක් දෙන්නෙක් වගේ බලන්න. දැන් ලබන මාස පුතේ අපි දෙවෙනි එකේ පටන් ගන්නවා. දෙවෙනි එකේ තියෙන පුතේ තනිකර ගණන්. ඉුවා මේ ටිකක් වීඩියෝ වලින් නම් කරන්න අමාරුයි. දැන් මෙව්වත් අමාරු තමයි. ඉතින් ඒවා මේ යාන්ත්‍රික විද්‍යාව තනිකර ගණන්. අපි පන්තියේදී හොඳට ප්‍රැක්ටිස් කර ගන්න ඕනේ හොඳ ගණන් ටික. ඒ ඔයගොල්ලන්ගේ ප්‍රතිඵල මේ අවුරුදු තුරවත් එන්නේ නැති වෙයි නේද? දැන් ප්‍රැක්ටිකල් දාලා තියෙන සමහරට සැප්තැම්බර් නේද? දන්නවද? ළමයින්ට ප්‍රැක්ටිකල් ඕකලගේ ප්‍රැක්ටිකල් දෙන්න කියලා තියෙන සැප්තැම්බර් මාසෙ කොහෙද ඉස්කෝල වලට ඇවිල්ලා? මට පේන්නේ මේ අවුරුද්දේ ප්‍රතිඵලයක් දෙන්නේ නැහැ. ඉතින් මේ දැන් ප්‍රතිඵල බල ඉදර වැඩකුත් නැහැ. උසස් පෙළ වැඩ පටන් ගන්න තියෙන උසස් පෙළ භාග මේ සෑහෙන කර යනකොට තමයි ඔයගොල්ලන්ට ප්‍රතිඵල දෙන්නේ. අරනේ පුතේ අපි ලියමුද සටහන? රූප සරහන යටින් ලියන්නේ.
then ස්කෘප්වේ හිස then ස්කෘප්වේ හිස සමාන කොටස් සංඛ්‍යාවකට බෙදීමෙන් සමාන කොටස් සංඛ්‍යාවකට බෙදීමෙන් ස්කෘප්ව අන්තරාලයට වඩා කුඩා ප්‍රමාණයක් චලනය කළද අන්තරාලයට වඩා කුඩා ප්‍රමාණයක් චලනය කළද එය මැන ගැනීමට හැකිවනසේ මූල ධර්මයක් ගොඩ නැගිය හැක අනුච්ඡේදයක් එවිට ස්කෘප්ව මූල ධර්ම කුඩාම මිනුම යන්න අර්ථ දක්වන්නේ කුඩාම මිනුම යන්න අර්ථ දක්වන්නේ ස්කෘප්වේ අන්තරාලය වෘත්ත පරිමාණයේ බෙදා ඇති කොටස් සංඛ්‍යාවයි ස්කෘප්වේ වෘත්ත පරිමාණයේ බෙදා ඇති කොටස් සංඛ්‍යාවයි බෙදීමෙන් ලැබෙන අගය කියලා මෙන්න පුතේ කුඩා මිනුම සඳහා සමීකරණය ලියා ගන්න බාට කොටු කරලා කුඩා මිනුම සඳහා
අන්නේ දෙනියන්පති උදාහරණයක්. අන්තරාලයේ 1 මිලිමීටර වන ස්ක්‍රූප්පුවක අන්තරාලයේ 1 මිලිමීටර ස්ක්‍රූප්පුවක වෘත්ත පරිමාණය සමාන කොටස් 100කට බෙදුව විට සමාන කොටස් 100කට බෙදුව විට ඒ කුඩාමින්ම කීයද? ඒ කුඩාමින්ම කීයද? එහෙනම් අපි ගන්න අපිට ස්ක්‍රූප් මූල ධර්මයේ කුඩාමින්ම කියන්නේ අන්තරාලයේ විදී වෘත්ත පරිමාණයේ කොටස් ගන්න. එහෙනම් මේක අන්තරාලය 1 මිලිමීටර. බෙදලා තියෙන සමාන කොටස් 100කට. එහෙනම් 0.1 මිලිමීටර. ඒ කියන්නේ මිලිමීටර 100ක් දක්වා මෙයා මැනගන්න පුළුවන්. වෙන පොත ස්ක්‍රූප් මූල ධර්මයේ කුඩාමින්ම. දැන් වර්ණීය මූල ධර්මයේ මැන්නේ 0.1 මිලිමීටර. මිලිමීටර 10යි. හැබැයි මිලිමීටරේ 100ක් දක්වා මැනගන්න පුළුවන්. ඒතර මෙයා මිත්‍රේ ඉඳන් කොටස් 100කට බෙදලා තියෙන මේ වෘත්ත පරිමාණය. ඔන්න ස්ක්‍රූප් මූල ධර්ම. මේකත් සමීකරණෙත් එක්කම දාගන්න. සමීකරණෙත් එක්කම. ඒ වාක්‍යයේ සමීකරණය ලියන්න හුරු වෙන්න.